समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අයමේ කානුපස්සනා අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධානි පටිපදාති අයං ဒ ුතියානුපස්සනාති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්නතුනි තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ වූ ධර්ම කරුණු විග්‍රහයේදී ඊට වැදගත් කරුණක් පවතින සූත්‍රයක් තමයි මේ ද්වෛතානුපස්සනා කියන සූත්‍රය. ඒකේ ධර්මපරයය දෙකක් විස්තර කරන්නේ. ධර්මපරයය දෙක යටතේ ධර්ම කරුණු 8ක් 10ක් විතර විස්තර කරලා තිබෙනවා. ඒ අනුව අපිට ඒක කරුණක් අරගෙන තමයි මේ ධර්ම දේශනාව කරන්න පුළුවන් වෙන්නේ ඔබ වෙනුවෙන්. විශේෂයෙන් මම මෙහෙම ගලපන්න. ඔබ දකින්නවානේ ලෞකික ලෝකෝත්තර කියලා පද දෙකක්. ඒක ඔබ දකින අර්ථයට ගලපන්නේ නැතුව මේ පාලි පාඨයෙන් තිබුණ එකට මම ගැලපුවොත් එහෙම ඉදං දුක්ඛං ඉදං දුක්ඛ සමුදයන්ති වික්කවේ මේ දුකයි මේ දුකට හේතුවයි ඒක තමයි ලෞකික කියලා කියන්නේ. අයං දුක්ඛ නිරෝධං නිරෝධ ගමනී පටිපදන්ති ඒ තමයි ලෝකෝත්තර කියන්නේ. ඒක තමයි ද්වතානුපස්සනා කියලා පෙන්නන්නේ. කෙනෙක් මේ කොයියම් හෝ ආකාරයකින් මේ ආකාරයක තේරුම් ගන්න ඕන කියලා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ. ඒ විතරක් නෙමෙයි. තේරුම් ගත්තොත් ආතාපි පහිතත්තස්ස විහෙරතෝ දින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකාති. මේ තේරුම් අරගෙන හැතිරෙනවා නම් මෙන්න මේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා තියෙනවා. අංග සම්පූර්ණ කළොත් රහත් ඵලය නැත්නම් අනාගාමී ඵලය. මේක මම හිතන්නේ මට පැය 10ක් විතර බණ කියන්න තියෙන සූත්‍රයක් වශයෙන් මම දකින්නේ. මේ යටතේ ද්වතානුපස්සනාව තියෙන ආකාරයේ තවත් එක ගාථා පාඨයක් ආශ්‍රයෙන් ඔබට පැහැදිලි කිරීම තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ගාථාවට සවන් දීලා බලන්න. උපදි නිදානා පභවಂತಿ දුක්ඛා යේකේචි ලෝකස්මින් අනක රූපා යෝවේ දිද්වා උපදින් කරෝති පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ තස්මා පජානං උපදින් නකෛරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සිනෝ. මේ තමයි ඔය යටතේ ප්‍රධාන කරලා තියෙන එක ගාථාවක්. මේක අපි සිංහලට පරිවර්තනය කරගෙන බලලා ඊට පස්සේ ඒකේ තියෙන කාරණා ඔස්සේ ධර්ම දේශනාවට යමු. පරිම පැහැදිලි වෙන කරුණක් වශයෙන් තමයි මම මේක දකින්නේ. මෙන්න මෙහෙම තියෙනවා. එදින් මහණෙනි අන්‍ය කරුණක් අන්‍යාකාරයකින් දකින්නේ නම් ඒ අන්‍යාකාරයෙන් දැකීමේදී
අර අපි කතා කළ දුක හේතුව නැති වූ තැන මාර්ගය කියන ඔබට පුරුදු වචන වෙනුවට උපදි නිධානය තමයි දුක් ගෙනත් දෙනු ලබන්නේ. එතකොට මිනිසුන් කරන දේ ඒක තමයි. යම්කිසි පුද්ගලයෙක් ඒකට කියන්නේ මන්දෝ කියන වචනෙන් පැහැදිලි කරන්නේ බුද්ධිය මද බවක, මන්ද බුද්ධික කියන එක නෙමෙයි, ප්‍රඥාවන්ත නැතිකම. මේ උපදි රැස් කරනවා නම් නැවත නැවතත් පුනර්භවයට එනවා. එනිසා ඒ උපදි එය සහ උපදි රැස් කිරීම කියන එක තමයි අර දතානුපස්සනාවේ දුක සහ දුකට හේතුව කියලා ගන්න තියෙන්නේ. ඒ වගේම උපදි නිරෝධය සහ මාර්ගය තමයි ලෝකෝත්තරේ නැත්නම් දෙවෙනි අනුපස්සනාව වශයෙන් ගන්න තියෙන්නේ. මේක පැහැදිලි කරන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. මේක මින් පෙර ධර්ම දේශනාවකදී මම පැහැදිලි කරලා තිබෙනවා. බිදුර කියන වචනයක් අරගෙන කුද්දක නිකාය තුළ දකින්න ලැබෙනා වූ පේලි 3ක් තියෙන පුංචි සූත්‍රයක් මේක. ඒකම විතරක් කියන්න කියලා නීතියක් එහෙම පැනවොත් කියන්න බණක් ඉතුරු වෙන්නේ නැහැ කියයි. විනාඩි 5කින් ඉවර වෙනවානේ. නමුත් ඒකේ තිබෙනවා ඔක්කොම ටික බණ ටික පැහැදිලි කරන්න. බලන්න මේක පැහැදිලි කරලා මම මේ උපදි කියන වචනට යන්නම්. තථාගතයන් වහන්සේ වදාහරනවා විදුරායම් භික්කවේ කායෝ එක පදයක්. විඥානම් භික්කවේ පබංගුරං තවත් පදයක්. සබ්බේ උපදි අන්න වචනය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මා. ඔය කියන උපදි තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. අයං කායෝ අයං කායෝ සමහරට මේ කාය වෙන්නත් පුළුවන්. අයං කායෝ රූප වේදනා සංඥා සංකාර පහ වෙන්නත් පුළුවන්. විතර කියන්නේ කැඩෙනවා බෙදෙනවට. හටගත් සැනින් නැසෙනවට. ඒ සිතේ හටගත්ත දේ රූප වේදනා සංඥා සංකාර කියනවා, දැනගන්නවට විඥාන කියනවා. ඒ සිදුවීම් 4 දැනගන්නවට විඥාන කියනවා. විඥානම් බික්කේ පබංගුරං. බංගුරත්වය කියන්නේ කැඩෙනවට. නැවත නැවතත් කැඩෙනවට පබංගුරං කියනවා. දැන් මේ දේශනාවේ සිත සහ කය දෙකේ වෙනස් වෙන ස්වභාවය බිදුරන් සහ පබංගුරන් අරුණාම අනිච්චන් නෙවෙයි. ලෝකයා ඔය කය වෙනස් වෙන එක හිතේ වෙනස් වෙන අනිච්චන් විදිහට තමයි තාමත් භාවිතා කරන්නේ. එතනින් එහා පැත්තට තියෙන කාරණේට එතකොට දෙයක් නැතුව යනවානේ. කායංච බිදුරතෝ ඤත්වා, කය නැත්තම් ස්කන්ධ සමූහයේ කැඩෙන බව දැනගෙන සිතත් නැත වෙනස් වෙන බව දැන විඥානම් බික්කේ පබංගුරං උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා. බය ගෙනත් දෙන්නේ උපදී. ඒ හින්දා ඉක්ම යන්න කියලා තියෙනවා. පාලියෙන් ගාථාවට අමතරව කොහොමද තියෙන්නේ? සබ්බේ උපදී අනිච්චා දුක්ඛ විපරිණාම ධම්මා. මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ අවුව වැස්ස පින්න හෝ බාහිර ලෝක දේවල් නෙවෙයි. මේ උපදි සංඛ්‍යාත උපදි කියන වචනට අදාළ දේවල්. උපදි වලට අදාළ දේවල් පෘථග්ජන සමාජයට අනිච්චා දුක්ඛ විපරිණාම ධම්මා නෙවෙයි. නිච්චා සුඛා න විපරිණාම ධම්මා. මෙන්න මේකට තමයි විපල්ලාස නැත්නම් විකෘතිය කියලා කියන්නේ. මිනිසා මිහිමත පහළ වෙලා දුක් විඳින්නේ විකෘතියක් නිසා කියන එක බුදුන් වහන්සේ කියන්නේම. උන්වහන්සේ ලෝකෙට පහළ වෙලා ප්‍රകൃතියටවත් වෙන්න දේශනා කළා වුණාම 아무තු හදපු බණක් දේශනා කළේ නැහැ. අපි විකෘතියක් තුළ මේ අවුලටපත් වෙලා ඉන්නව අන්තෝ ජටා බහු ජටා. නමුත් අපිට ප්‍රകൃතියටපත් වෙන්න පුළුවන් නම් ඒයින් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අර ගාථාපදෙන් කියන්නේ මොකක්ද එහෙමනම්?
උපදි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙනවා. ඒක බුදුරු පහළ වෙන්න පෙර බුදුරු පහළ වුණාට පස්සේ ඉස්සරහට කියලා නෑ. මිනිස්සුන් අතින් සිදුවෙන්නා වූ ප්‍රමාදයක් ඒක. යම්කිසි පුද්ගලයෙක් මේ පිළිබඳ දැනුමක් නැති අර මන්දෝ කියන වචනෙන් පාවිච්චි කරන්නේ පුතග්ජන කියන අර්ථය. නැවත නැවත මේ උපදි කියන සංඛ්‍යාත කෙලෙස් රැස් කරයිද නැවත නැවත පුනර්භවයට එනවා. ඒ උපදින්ගේ නිරෝධය සඳහා තමයි අර සූත්‍රයේ සඳහන් වෙන්නේ සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. ඒක තමයි බුදුරු විලි කරපු දේ. උපදි සම්බන්ධයෙන් වටහාගෙන උපදි සම්බන්ධයෙන් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මය අමතක කර දමා. ඇසට පෙනෙන එහෙම නැත්නම් බාහිර ලෝකේ තියෙන දේවල් වල වෙනස් වීම තථාගතවරුන් වදාලා අනිත්‍ය වශයෙන් භාවිතා කරන්නට යාම තුල අපට පිරිසුදු සද්ධර්මයේ යටපත් වෙ නැති විය කියලා තමයි කියන්න තියෙන්නේ. මේකට ඔය චුන්ද වැනි සූත්‍රවල සඳහන් කරලා තිබෙන්නේ දැන් ඔය බුදුන් වහන්සේ දහම් දේශනා කළානේ. අනතුරු ඒක පරපුරකට බාර දුන්නානේ ආර්ය පරපුර කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අනුගමනයේ තාක්කල් ආර්ය පරපුර ඉතුරු වෙනවා. අනුගමනයේ නැති වෙනකොට ආර්ය පරපුර අතහැරලා පෘථග්ජන වෙනවා. ආර්යයන්ගෙන් පෘථග්ජන අතර පත්වීමට බුදුන් වහන්සේ වදාළා දෙන අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති. මං හිතන්නේ අනුරාධපුරයෙන් පොළොන්නරුව ගහරහා එනකොට කොතන හරි මේ ඔය මේ බුදුන් වහන්සේ වදාළ පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කාරණේ අමතක වුණා. පරිනිර්වාණ සූත්‍රයෙන් සඳහන් වෙලා තිබෙනවා ප්‍රතිපත්තියෙන් පුදන තාක්කල් සසුන එයාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි මහානා ඉන්නේ මහානා කියන්නේ මෙතන මාර්ගඵලලාභින් ඉන්නේ මේ පැවිද්ද තුල කියන එක. ශාසනය තුල කියන්නේ උන්වහන්සේ ඉගැන්වීම තුල කියන එක. පැවිද්ද තුලක් තියෙනවා ගීතා මාජි තුලක් තියෙනවා. ඒක උන්වහන්සේ වදාරන්නේ සද්ධර්මයේ පවතින තාක්කල් ඒක පවතින්න ඕන කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේ. නමුත් මහා පරිනිර්වාණ සූත්‍රයත් අමතකලා වෙන්නේ නැති එහෙම කාලයක් නැහැ කියලා සමාජයට මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාර්ගඵලලාභීන්ගෙන් සසුන හිස් දැන් සසුන පිරිහිලා. අය අනාගතේ තමයි මාර්ගඵල ඇති වෙන්නේ කියන එක. එතකොට ඒක පරිනිර්වාණ සූත්‍රයටත් එරෙහි වෙන දෙයක් සහ මේ දතානුපස්සනාවට උපදිසංඛ්‍යාත දුක්ඛ හේතු රැස් කිරීම එක ප්‍රතිපදාවක්. උපදීන්ගේ නිදහස් වෙන්න අනුගමනය කතාව ප්‍රතිපදාවක්. මේ දෙකනේ. එතකොට අර උපදී නිරෝධය සහ මාර්ගය කියන එක නෑ කියන එකේ තේරුම ධර්මයට උණයි කියන එක. එන්න මේක තේරුම් ගන්න වෙනවා. එහෙම බෑ. දතානුපස්සනාවේ දෙකම තියෙන්න ඕන. මොකද ලෞකිකයේ තියෙන්න ඕන ලෞකික තුල මිනිසා තේරුම් ගන්න ඕන ලෞකික තුල තියෙන දුක හේතුව. ලෝකෝත්තර තුල තියෙන නැති උතන මාර්ගය කියලා. එන් ලෝකෙන් ඈතර කියලා මතනයක් පාවිච්චි කරලා හරි ඒකට වෙනත් අර්ථයක් ගත්තම හරියන්නේ නැහැ. තමන්ගේ සිත තුළම තමයි මේ දෙපැත්ත තියෙන්නේ. ඉතින් ඔය ලෞකික මාර්ගයේ ගමන් කරන්න අපිට බුදුවරු හෝ බුදුවරුන්ගේ අනුශාසනාව ඕන නැහැ. තමන්ගේ දැනීමේ පමණින් මව්පියන් කියා දුන් පමණින් ගුරුවරු කියා දුන් පමණින් අධ්‍යාපනය ලැබෙ පමණින් යන්න පුළුවන්. පාපයෙන් ඉවත් වී පුණ්‍ය මාර්ගය තුල යහපත් ජීවිතයක් ඒක ගත කරන්න පුළුවන්. ඒකට සත්පුරුෂ කියලා සමාජයේ පාවිච්චි කරනවා. අනාර්ය ස්වභාවය තුල මේ සමාජයේ කලක් තිස්සේ හැඩගැහුනේ මේ සීමාව තුල. නමුත් එතකොට උපදී සහ උපදී නිරෝධය පිළිබඳ අවබෝධය උන්ට නැහැ. මේ වචනේ මම වෙනත් විදිහකට පාවිච්චි කරන්නම්. ඊට පස්සේ මොකද්ද මේ උපදී කියලා කියන්නේ? ඒක තමයි එහෙමනම් දුක්වලට හේතුව. ඒ දුක්වලට හේතුව කිසි විටකත් බාහිර ලෝකයේ අවුව තුළ වැස්ස තුළ පින්න තුළ කෙනෙක් කරන චෝදනාව තුළ සිදුවන පාඩුවක් තුළ තියෙන්න බෑ. ඒවට කියන්නේ හේතු නෙවෙයි. ලෝකෙ සිදුවෙන දේවල් වලට බුදුන් වහන්සේ වදාරන්නේ ප්‍රත්‍ය කියලා. අවුව වැස්ස පින්න අපට බයම් බලපෑමක් ඇති කරනවානේ. ප්‍රත්‍ය. නමුත් හේතුපටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍ය වීමෙන් හට ගන්නවායි කියලා කියන්නේ. ඒ දුකට හේතුව අර බාහිර වස්තු වල නෑ. මතක තියාගන්න ඕනේ.
දුකට හේතුව බාහිර වස්තු කියලා කොතනකවත් දේශනා කරලා තියෙනවා. දුකට හේතුව තණ්හාව කියලානේ තියෙන්නේ. තණ්හාව බාහිර වස්තු වල තියෙන හිතේද තියෙන්නේ. මෙන්න මේ වෙනස තේරුම් ගන්න ඕන සමාජය. බාහිර ලෝකේ අදත් ඉදිරියටත් ඔය සිදුවීම් සිදු වෙනවා. ඒවා නිසා උපදි රැස් කරගන්නා වූ පුද්ගලයා ජීවිතයේ දුක්ඛාගාධයක් බවට පත් කරගන්නවා. ඒ උපදියට හේතුව ඔහු දන්නේ නැහැ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේලා කරුණු පැහැදිලි කරමින් මිනිස්සුන් අවබෝධයට පත් කරනවා. මිනිස්සුන් ඥානනය කරනවා. එහෙනම් ඔහු විසින් හදාගත්ත මේ උපදි නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් උපදි නිරෝධ කරගන්න පාරකුත් කියලා දෙනවා. ඒක තමයි අර දෙවෙනි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ දෙක විස්තර කරන එක තමයි ද්වතානුපස්සනා කියලා කියන්නේ. ද්වතානුපස්සනා. අනුපස්සනා කියන නැවත නැවත බලන්න ඕනේ. එහෙනම් ඔබ එය අහිමි කෙනෙක් වශයෙන්, ඔබට එය අවලංගු දෙයක් වශයෙන්, ඔබට එය අකැප දෙයක් වශයෙන් සලකන්න එපා. එහෙම අපට යුරුම නැති සීමාවක් තුළයි මේ බුදු සමය තියෙන්නේ කියලා කවුරුත් හිතන්න එපා. ටිකක් ගැඹුරුයි තමයි. නමුත් පීනන්න දන්නේ නැති කෙනාට සාගරයේ ගැඹුරුයි තමයි. එනිසා යා වැල්ලේ පීනලා ඊට පස්සේ මේ වැල් අසබඩ පීනලා පීනන්න ඉගෙන ගත්තාම ගැඹුරට ගියාම ගැඹුරු නෑ මොහොත. එතකොට ගිලෙන්නේ නෑ, බයත් නෑ. ඒ වගේ මේකත් මා දකින්නේ සද්ධර්මයේ අවබෝධය නැති පුද්ගලයාට තමයි මේ සසර දිග හෝ ගැඹුරු වශයෙන් පේන්නේ. පීනන්න දන්න පුද්ගලයාට සාගරයේ කොතරම් ගැඹුරු වුණත් උඩ ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සද්ධර්මයේ තේරුම් ගත්තාම සසර මඟ සහ ගැලවෙන මඟ ගැඹුරු එකක් වෙන්න බෑ තේරුම් ගන්නකොට. ඉතින් ඒ නිසා මේ පැහැදිලි කරලා තියෙන උපදි නිධානයෙන් උපදි මූලික වීමෙන් දුක් හට ගන්නවා කියන කාරණේ තේරුම් ගත්තාම ඒක ලෝකෙට අදාළ නැහැ. බාහිර ලෝකෙ නෙවෙයි ඒක තියෙන්නේ. අපි ළඟ. ඒ විතරක් නෙවෙයිනේ. මේ පුද්ගලයෙක් නොදැන මේක කරනවා නම් පුනක් නැවත නැවතත් පුනර්භවයට එනවා. අපි අතීත ජීවිතය අරන් බැලුවොත් එහෙනම් අපි පුනර්භවයේ කීවතාවක් ලබලා තියෙනවා කියලා ඔබ හිතනවාද? ඔය රජගහනුවර තියෙනවා වේපුල්ල වේභාර එහෙම කියලා පර්වත කීපයක් 5ක්. තථාගත බුදු පියාණන් වහන්සේ දෙනක් මේක පර්වතයක් පෙන්වනවා භික්ෂුන් වහන්සේලාට. අහන්නේ අර පර්වතේ පේනවාද? එහේ ස්වාමීනි. පර්වතේ අරගෙන පෙන්නනවා ඔබ මින් පෙර සසරේදී කයක් හදාගෙන මිය ගොස් මාංශයත් ඉවත් වීමෙන් පස්සේ ඇති වුණා වූ ඇටකටු ටික ගොඩ ගහන්න එහෙම පුළුවන් නම් ඒ පුද්ගලයෙක් වශයෙන් ආපු සසර ගමනේදී ඝන කයක් හදාගෙන අතහැරලා ආපු ඇටකටු අස්ථි පංජර ටික අර පර්වතයට වඩා විශාල වෙන්න ඕනේ කියලා. බලන්න අපි සංසාරේ කොච්චර දුරට බුදුරු හමු නොවීම නිසා අපි ලෞකිකය තුල සැප හොයමින් සැපක් නැත්තේ නෑනේ ලෞකික සැපක් තියෙනවා. නමුත් වැඩියෙන් දුක් විඳින්න. මේ අස්ථි පංචර කොච්චරකට හිමිකම් කියන්නේ නැද්ද කියලා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්නේ බුද්ධෝත්පාදයකදී මිනිසත් බහම් වී සද්ධාර්ම මහමෙව් තුළ තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අබුද්ධෝත්පාදයක තුළ හෝ වෙනස් ශාසනයක් තුළ හෝ ඒක පැහැදිලි කරන්න බෑ. අන්න ඒ නිසා තමයි අපට තථාගත දේශනාවන් වැදගත් වෙන්නේ. ජීවිතය යන ලෞකික අභිවෘද්ධිය පමණක් සොයාගෙන යන 100%ක් ඒ වෙනුවෙන් කැපකිරීමම පමණක් නොවිය යුතුයි කියලා තේරුම් ගත යුතු වන්නේ. කිසිවිටකත් ලෞකික අභිවෘද්ධිය නැත්නම් Tamanට පැවරී තිබෙනා වූ වගකීම් සඳහා කාලය ධනය සීම කැපකිරීම අකැපයි හෝ වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් 100%ක් ඒ වෙනුවෙන් කැප කරපු අයට ජීවිත අවසානයේදී ඒ සියල්ල දමා යන්න සිදු වෙනකොට ඒ සියල්ල දමා යනවා පමණක් නෙවෙයි අර උපදි රැස් කිරීම තුළ පුනර්භවයට නැවත එන්න වෙනවා. පුනර්භවයට නොයීමට නම් උපදි රැස් කිරීම නවත්තන්න කියලා මේ පෙන්ලා තියෙන්නේ. එහෙනම් උපදි කියන වචනේ මං කිය හිටියට මොකද්ද කියලා පැහැදිලි කරලා නැහැ තාම. අපි ඒකට නම් ටිකක් තියමු. කෙලස් කියලා කියමු. උපාදාන කියලා කියමු. ඒ ආසන්න වචන වලට සම්බන්ධයෙන්. එතකොට මේ
බාහිර ලෝකයේ තියෙන අවැස්ස පින්න ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා ප්‍රත්‍ය. ප්‍රත්‍ය වලට මේක සක්‍රිය කරන්න බෑ. නමුත් මේ ප්‍රත්‍ය සක්‍රිය වෙන්නේ අර හේතු නිසා. හේතුව අපි ළඟ තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍ය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය දේශනා කරන්නේ නැහැ. හේතු නිරෝධයෙන් දුක්ඛ නිරෝධය දේශනා කරන්නේ. හේතු තමන් ළඟ. හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති පදයෙන් පෙන්වන්නේ විමල පිපෙන හැටි හරි ශරීරයේ මව්පියන්ගෙන් හටගෙන පොළොවට පස්වන හැටි නෙමෙයි. අපි එහෙම ගලපනවා. අවමගලුස්සෝ විහාර මෙහි. නෑ. ඊට වඩා ගැඹුරු කරුණක් මේක. හේතු පටිච්ච වීමෙන් දුකට හේතු පටිච්ච වීමෙන් දුක් හට ගන්නවා. දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති වෙනවා. දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති වෙනවා. එතෙන්ම යෝග ගලපලා තියෙන්නේ. දැන් අපි මේ පිළිබඳව හොයා ගන්න බලමු. සාමාන්‍යයෙන් ඔබට දැනෙනවද සිත ඇතුළේ තිබිලා යමක් එනවා. තිබුණ තැන හොයන්න බැරි වුණාට තරහ වුණොත්, බය වුණොත්, අමනාපයක් ඇති කරගත්තොත්, රිදවන්න ඕනකමක් ඇති කරගත්තොත් අදාළ කාරණා ගැටීමේදී එනවා පේනවාද? සිතට මට තරහක් ආවා, මට දුකක් ආවා, මට බයක් ආවා. හොඳයි කුඩා දරුවෙකුට ආගම ජාතිය කුලයේ පිළිබඳ මොකක්වත් දත්ත දීලා නැත්නම් එහෙම ඔය වයින්වද? අපි කියමුකෝ අපිට මව්පියන්ගේ වියෝගය විශාල දුකක් කම්පනයක් ඇති කරනවා. ඒ අපිට මව්පියන් සමග තියෙන ලෙන්ගතුකමට එහා ගිය බැඳීමක් ඇති වුනහම ලෙන්ගතුකම අයින් කරන්න කියන්නේ බැඳීමේ තියෙන එක තමයි වැරද්ද තියෙන්නේ. නමුත් මගේ දැසින් දැකලා තිබෙනවා මව්පියන් අහිමි වෙච්ච බව දන්න දරුවෝ ඉන්නවා. නමුත් සෙල්ලම් කර ඉන්නවා. අර අහිමි වීම දන්නවා. නමුත් ඒක යාට පීඩනයක් ගෙනත් දෙන්නේ නැහැ. ඒයි. අන්නේ පීඩනයක් ගෙන දෙන්න හේතුව චිත්තාභ්‍යන්තරයට ශේෂ නොකිරීම නිසා. නොවීම නිසා තාම. මේ උපතක් සමග අරන් එන දරුවාට ස්වභාවය විසින් දීලා තියෙන්නේ කලබලයක් කම්පනයක් නැති සැහැල්ලු ජීවිතයක් ගත කරන්න ජීවිත අවසානය දක්වාමයි කියලා. නමුත් ඔහුට මේ පාරේ යන්න අවශ්‍ය අවවාද අනුශාසනා ලැබෙන්නේ නැහැ. හොඳ මිනිහෙක් වෙන්න කතා කරන වරුණාම මේ උපාදාන කියන වැරද්ද සිදු වෙන ආකාරය පැහැදිලි කිරීමක් දහම් පාසල් පොතපත ලියන්න උගන්වන වරුණාම ප්‍රායෝගිකව ඒන් වලකින පාරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ නිසා වුන් පටන් ගන්නවා ජීවත් වෙන්න ගිහින් ජීවිතේ අනුගමනය කරන්න යාමේදී දුක්කට ගන්න හේතු චිත්තාභ්‍යන්තරයට එකතු කරන්න. විසාකාවට බුදුන් වහන්සේ වදාළ දහම් පදේ මතක් කරගන්නකො. ඒ සංකෝ විසාකේ සතන් ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානේ. ඒ විසාකාවට පමණක් නෙමෙයි අදාළ ඔබ හැම දිනාටමත් අදාළයි. ජීවත් වෙන්න ගොහින් ලෝකෙත් සමග ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යටතේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යටතේ ඔබ ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් සිතේ ඔබට දුක් 100ක් තියෙනවා. දැන් ඒ 100 තියෙන්නේ ලෝකෙද? බාහිර ලෝකෙද ඒක තියෙන්නේ ඔබේ සිතේද? දැන් ඇලෙන කරුණු කියන වචනෙන් කියන්නේ එහෙනම් දුක් නේද? දුකට හේතු නේද? මෙන්න මේ මාර්ගයේ මිනිස්සෙක් ගමන් කරනකොට තථාගතයන් වහන්සේකට අගයක් එකතු කරනු ලබනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඒකට තමයි පිරිහෙනවයි කියලා කියන්නේ. ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. දැන් ධනයක් තියෙන පුද්ගලයෙකුට ධනෙ නැති වෙන එක පිරිහීමනේ. ශරීර සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට ශරීර සෞඛ්‍ය නැති වීම පිරිහීමනේ. සංවේදී මනසක් සහ දුකක් නැති ස්වභාවයක් තියෙන මනස විනාශ වීම සිදු වෙනවා. ආන්ගේ මානසිකත්වය විනාශ කර ගැනීම තමයි මේ දුක් ගෙනත් දෙනවයි කියලා පෙන්වන්නේ. පරිහානිය කියලා. මේක අවුරුද්ද පුරා අවුරුද්ද එක වතාවක් ජීවිතේට මේක වතාවක් කරපු දෙයක් නෙවෙයි. මේක අපි අරමුණෙන් අරමුණට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට කරපු වැරැද්දක්. මෙන්න මේ වැරැද්ද සහ වැරැද්දට හේතුව තමයි තථාගතයන් වහන්සේගේ ඒක ධර්මපරයයක්. එතකොට මේ ධර්මපරයය පොතේ නෙවෙයිනේ ඔබ ළඟනේ තියෙන්නේ.
පිළිගන්න උත්සාහ කරන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් අපි යම් සයක් සම්බන්ධයෙන් කතා කරන්නේ අපි ඔක ලේසියෙන් අරින්නේ. අමතක කරන්න බෑ මේක කියලා. මටත් වෙලාවක් ආවා අයිකෝ කියලා. මේ වචන වලින් කියන්නේ මොකද්ද කියලා ගැඹුරින් හොයන්න. සිතින් නිවත් යන්නේ නැහැ කියන එකනේ. පස්සේ ගන්න තියනවා කියන එක නේද? මේ පස්සේ ගන්න තියනවා කියන්නේ මතක තබා ගැනීම කියලා හිතන්න එහෙම එපා. මතක තබා ගැනීම ලෝකේ ඕන. ඔබ ගෙදරින් පිට ගියාපුවා මතක නැත්තම් කොහොමද ගෙදරට එන්නේ ආපහු? බුදුරජාණන් වහන්සේලාටත් ඒක මොනක සමහර අය මගෙන් අහන ප්‍රශ්නවලදී මේ මතකය අමතක කරන එක කියලා කල්පනා කරනවා මේ වෙන්නන්න හදන්නේ. නෑ. ඊට එහා ගිය කරුණා. එනිසා අපි යම්කිසි සිදුවීම් සම්බන්ධයෙන් ඒවට හැඟීම් වශයෙන් එකතු වෙලා ඇලිලා ගැටිලා මුලා වෙලා තම තමන්ට අභිරුචිය පරිදි මේ අරමුණුත් එක්ක සෙල්ලම් කරනවා අපි. අරමුණුත් එක්කලා ඇලෙනවා. අන බුදුවරයෙක් හමු නොවන කෙනෙකුගේ ජීවිතයේ අවුරුදු 2 3 4 5 සිට හමු නොවුනොත් තේරුම් ගත්තේ නැත්නම් මරණය දක්වාම. නැත්නම් හමු වෙන දවස් දක්වාම මේ උපදි රැස් කරන එක තමයි කරන්නේ. ඔබේ ජීවිතයේ සද්ධර්මයේ වැටෙලා නැත්නම් තාමත් ඔබ උපදි රැස් කරමින් ඉන්න ලෞකික මාර්ගයේ ඉන්නේ. අඟුලිමාලගේ චරිතය අරන් බලන්න. අහිංසකෙක් වුණාට ඊට පස්සේ අඟුලිමාලෙක් වෙලා බුදුන් වහන්සේ හමු වෙලා මම නතර වෙලා නුඹ නතර වයන් කියන තැන දක්වාම ඔහු උපදි රැස් කළ කෙනෙක්. ඊට පස්සේ ඔහුට ඒකෙන් ගැලවෙන හැටි තිබුණා. එතන බුද්ධානුශාසනාව හමු නොවි ඒන් ගැලවෙන මාර්ගය නෑ. නමුත් උද්දානුශාසනාවක් ඕන නෑ මේ අමාරුවේ වැටෙන්න. එනිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව සිත තුළ යලි හට ගන්නට හේතුවක් ඉතුරු වී අවසන් වෙනවාම හෙට අනිද්දාට අනිද්දාට අවුරුද්දකට පස්සේ නැවත හට ගන්නවා. නැවත හට ගැනීම තමයි මේ පුනර්භවය කියලා කියන්නේ. තැබූ ලෝභය, දේශය, මොහ, ඊර්ෂ්‍යාව තැබූ නිසා නැවත හට ගන්නවා. ඒක මෙලෝ වශයෙන් ප්‍රවෘත්තිපාක කියලා කියනවා. පරලෝ වශයෙන්ුත් ඔය තැබූ නිසාමයි නැවත හටගන්නේ. මෙන්න මේ නැවත හටගන්න තැබීම තමයි මේ උපදි කියන වචනේ පාවිච්චි කරන්නේ. උපදි සමුදය, උපදි නිරෝධය. පුතග්ජන පුද්ගලයා උපදි සමුදය, උපදි රැස් කරමින් ඉන්නවා. ලෞකිකයට බර වෙලා. තේරුම් ගත්ත පුද්ගලයා උපදි නිරෝධය යනවා පුනර්භවයට නොවෙන්න නම්. ඒ පාර කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න ඕන. මේ පාර කොහොමද වෙන්නේ ලෞකිකයේ? දුක්ඛං දුක්ඛ සමුදයං ලෞකිකයේ. ඒ මිදෙන්න නිරෝධම් මග්ගං ලෝකෝත්තරය. හරි ලස්සන දෙයක් ඒක. ලෞකික ලෝකෝත්තර කියන්නේ ලෞකික මෙහි ලෝකයෙන් ඈතර කියලා හිතන අයට හොඳ දෙයක් ඒක. ආර්ය සත්‍යයේම දුක හේතුව ලෞකිකයි, නැති උතන මාර්ගයේ ලෝකෝත්තරයි. ඒ චතුස්සත්ත්‍ය න්‍යාය තමයි මේ ඉන් එහාට හැම එකකම පෙන්වන්න හදන්නේ. එහෙනම් ඔබ දුක හේතුව දැනගන්න ඕන පොතේද? බුදුන් වහන්සේ වැඩ හිටපු කාලයේද? ඔබ ළඟද? ඔබ දැනගන්න ඕන ඔබ ළඟ. ඒක ඔබට පුද්ගලයෙක් වශයෙන් පුළුවන් පුලින්ද? ඔබ සිතයි කායය දෙක බෙදන්නේ නැතුව අම්මා හෝ තාත්තා හෝ වශයෙන් කටයුතු කරමින් පුළුවන්ද? බෑ. මොකද මේක කයෙන් නෙමෙයි කලේ. සිතින් කරන්නේ. සිත තියෙන තැන හොයාගත්තාම සිත තියෙන තැන් 6ක් හොයාම හම්බ වෙනවා අපිට. ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, සිතෙන් සිත. අපි පුද්ගලයෙක් වශයෙන් සිත 6 ආකාරයෙන් පාවිච්චි කරනවා. එතකොට මේ උපදි රැස් වෙන්නේ කයේ නෙවෙයි. එහෙනම් කය පොළොවට පස් වෙනකොට උපදි ඉවර වෙන්නේ නැතේ. හැමෝම කය පොළොවට පස් වෙලා මේ පැත්ත බාහිර දේවල් එක්කලා අත මිදිනවනේ. නමුත් කය නොවන නිසා මිදීමක් නැහැ. ඒ නිසා මේ චිත්ත අභ්‍යන්තරය තුළ යලිත් හට ගන්නට හේතුවක් ඉතුරු වීම, සතරට බැඳීම, සංයෝජන වීම කියන මේ කාරණා මිනිසුන් තුළ සිදුවෙන හේතුව තථාගතයන් වහන්සේ අවිද්‍යාව කියලා පෙන්නලා තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එහෙනම් ඔබ තේරුම් ගන්න මේක තවත් විදිහකින් කියනවා නම් මේකට අලුත් වචනයක් නෙමෙයි පරණ වචනයක් එකතු කරනවා. ඒ මොහොතට ආපු අදහස ඔබේ හිතට
කවුරු හරි කියපු එකක් නිසා හෝ දැකපු එකක් නිසා හෝ ජයක් නිසා හෝ පරාජයක් නිසා හෝ. ඒකත් එක්කලා ඔබට කිසියම් ආකාරයක ඇලීමක් හෝ ගැටීමක් තියෙනවද? කැමැත්තක් තිබෙනවා. මේ ඇලීමෙන් සහ ගැටීමෙන් මම හට ගන්නවා. ඒක තමයි සමාජයට තේරුම් ගන්න අමාරු. මම යන්න අකුරු දෙකක් මම යන්න කය කියලා හිතන් ඉන්නවා. තථාගතයන් වහන්සේගේ මම ඒ මොහොතේ අරමුණු තුළ හට ගන්නා වූ ඇලීමෙන් ගැටීමෙන් හට ගන්න දෙයක්. එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ලෝකේ ලාභය සිදු වෙනවා. අපි ලාභය සමග ඇලීමෙන් ලාභය මම වෙනවා. ලෝකේ අලාභය සිද්ධ වෙනවා. අලාභය ප්‍රතික්ෂේප කිරීමෙන් මම වෙනවා. ලෝකේ නින්දා තියෙනවා. බාර නොගැනීමෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බාර ගැනීමෙන් නින්දාව මම වෙනවා. ලෝකේ ප්‍රශංසා තියෙනවා. උද්ධාමයටපත් වීමෙන් මම වෙනවා. අර ඇලීම ගැටීම කියන එක තමයි මේ උද්ධාමයටපත් වීම ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ. අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ මේක විස්තර කරන්නේ අරමුණු තුල සීමාව ඉක්මා යාමක් සිදු වෙනා මිනිසුන් අතින්. සීමාව ඉක්මා යාම තුල මොකද වෙන්නේ? ඒවා අවසන් වෙන්නේ නැතුව චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. චිත්තාභ්‍යන්තරයට බැස ගන්නා වූ හැම දෙයක්ම අදාළ වෙලාව බලලා නැවත උපදිනවා. ජීවිතය තුල මම කියන්නේ තරහව අදාළ වෙලාවෙදී නැවත උපදිනවා. බය අදාළ වෙලාවෙදී නැවත උපදිනවා. වෛරය අදාළ වෙලාවෙදී නැවත උපදිනවා. දුක අදාළ වෙලාවෙදී නැවත උපදිනවා. ඊර්ෂ්‍යාව තියෙනවා නම් අදාළ වෙලාවෙදී නැවත උපදිනවා. බලන්න ඔබට ඒවා දැන් නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමු පොයේ දවසේ සිල් සමාදන් වෙන්න ගිහින් ඉන්නේ කියලා පන්සලේ. බොහොම ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කරමින් පිරිත් කියමින් ඉන්නවා. දැන් නැහැ නේද? දැන් නැත්තේ දැන් හිතට ආවේ නැති නිසා. නමුත් හෙට ගෙදරදී අතරමඟදී නැවත හිතට එන්නේ නැද්ද? මෙන්න මේ හිතට එන්නට තබා තියෙන එක තමයි මේ උපදිය කියලා කියන්නේ. එනිසා ඒක මතකයේ ඉක්මවා ගිය හැඟීම් වශයෙන්ගෙන අප විසින් ඒක වදාරන්නේ තථාගතයන් මමත්වයෙන් ගැනීම තුළ සිදුවෙනා වූ වරදක් කියලා. ඉතින් මේක අපි සැප හොයන මිනිස්සුන් විශාල බාධාවක් නේ. ඕකට ඔය මාර්ගයට ආවේ නැතත් පුද්ගලයා කැම්බීම් මෙදුම් පෙරදුම් හොයාගෙන හොයන්නේ සැප සම්පත්. එහෙම නැත්නම් සතුට හොයන්නේ. ඔබ ඒ බඳු සතුට තියෙන මංගල අවස්ථා හෝ තවත් අවස්ථාවල සහභාගී වෙලා තියෙනවද කල්පනා කරන්න. අසුරු ගසන සැනකින් කියන වචනයක් නිසා කේන්තියම නිසා මේ සබාවෙම තියෙන සතුට පලා යන්නේ නැද්ද? එක පුද්ගලයෙකුගේ දේශ සහගත අමානුෂික හැසිරීම වචනයක් නිසා ඊට පස්සේ උත්සව සභාවම අවමංගල භූමියක් බවට පත් වෙලා නැද්ද? හිටියේ සතුටින් කොහෙද තිබිලා දාවේ? අන්නර ඇවිස්සෙන්න කාරණා යෙදෙන විට ඇවිස්සෙන්න කාරණා ප්‍රත්‍ය ඇවිස්සෙන එක හේතු. එන ඇවිස්සෙන්න කාරණා නවත්තන්න බෑ බාහිර ලෝකේ. බුදුරජාණන් වහන්සේටවත් ලාභ සැප දුක් විඳා ප්‍රශංසා නවත්තන්න බැරි වුණා. අපි මේ අතිශයින් ගෞරවය කරන මේ උත්තමින් වහන්සේට මිනිස්සු වෙදා ඔය කියන විදිහට මල් පහන්ම පූජා කරලා පාරේ යනකොට වැන්දෙම නැහැ. කණෙක්ක කොරෙක්ක පිලෙක්ක සත්‍යයට අපායට යවන්න ආපු කෙමනක්ක පවුල් ඉහිරවන්න ආපු කාලකන්ණියෙක්ක කියලා පද හැදුවා. වතුර ටිකක් බොයි කියලා ලිං වලට පොල්ලිලි දැම්මා. වට කරගෙන බැන්නා. මතක තියාගන්න. එතකොට නමුත් ඒවා ලෝකෙ තිබිච්ච දේවල්. මෙන්න මේවා සම්බන්ධයෙන් උන්වහන්සේට ඇතුළතින් එන්නට තිබුණ නැති නිසා තමයි කලබලයක් උපදිනෝධය කරලා ඉන්නවයි කියලා කියන්නේ. මම ඒ උදාහරණේ කියන්නෙත් ඒකට. උන්වහන්සේ මොකද්ද කරගත්තු විප්ලවය? ඔය සිංහල වෙදකමේ එහෙම නැත්නම් බටහිර වෙදකමේ පවතිනවානේ. ශරීරගත වුණාම යම් දෙයක් ප්‍රතිකාරයක් කරලා ඉවත් කරනවා. ආමාශගත වුණාමත් බෙහෙතක් දීලා ඉවත් කරන්න පුළුවනි. නැත්නම් ලය විරේකය කියලා ශරීරගත වෙලා දෙන අයින් කරනවා. විරේකයක් නැනේ. ඒක අයින් වුණාම ලෙඩේ හොඳ වෙනව නේද? මේ බුදු සමය තුළ සිතින් සිතේ ඇති කරගත්තා වූ ව්‍යාධි මූලයක් විරේක කර ගැනීම නෙමෙයිද පෙන්වනවා ඇත්තේ. ව්‍යාධියට මූලය සිතේ පවතිනවා ඒක විරේක කර ගන්න ඕන. විරේකය සඳහා බෙහෙත් දුන්නා වගේ බුදුරජාණන් වහන්සේ වේසජ්‍ය ගුරු වෙලා මේකට අර ද්‍රව්‍යමය බෙහෙතක් නෙවෙයි. අනුගමනීය ප්‍රතිපදාවක් බෙහෙත වශයෙන් දේශනා කරනවා. දැන් ඒක නේද අර ලෝකෝත්තර කියන පාරෙන් පෙන්වන්නේ. නිසා මම දකින්නේ
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු මගින් අරමුණේ ඇලීම ගැටීම තුළ අරමුණු නැති වී ගියාට ඔබේ ජීවිතය ළමා කාලේ ඉඳන් වයසට ගියාට චිත්තාභ්‍යන්තරය ඇතුලේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නම් වූ අනවශ්‍ය මූලයක්. මූලය කියන වචනේ තේරුම ගස්වල ගහක් තියෙන මුල් තියෙන නිසානේ. ඒ වගේ හට ගන්න අවශ්‍ය මූල තත්වයන් කියන එක. අර වගේ පේන මුල් නෑ. නමුත් ඉතින් මේ මූලයන් රැස් කරමින් යන පාර තමයි දුක් ගෙනත් දෙන්න කියන එක පිළිබඳව බොහෝදුන් පුද්ගලයාට අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහු වරදට පෙන්නලා හොරකම බොරුව වංචාව මිනිවරුන් ආදී කාරණාවලින් මේ උපදි විශාල වශයෙන් රැස් කරනවා. එතකොට ඔහුට වැඩි කල ජීවත් වෙන්න හමු වෙන්නේ නැහැ. ඇත්තද නැත්තද මම දන්නේ මේ සමාජයේ මේ දවස්වල තියෙනවා අදහසක්. මේ ඇති වෙලා තිබෙනා වූ රෝග පීඩාදී තත්ත්වයේ දඬුවම් දෙනු ලබන්නේ වැරදි කරන අයට කියලා. මම නම් ඒ ප්‍රශ්න සමීක්ෂණයක් කරලා නැහැ. නමුත් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා දුක් ගෙනත් දෙන්නේ වැඩිපුර පෞකාරයට කියලා. පෞකාරයට දුක් වැඩි කියන එක. මේක මම වෙන වචනකින් ගලපන්නම් තේරුම් ගන්න. මේක මට දැන් තියෙන තැන මතක නෑ. මට ළමා කාලේ තමයි මේක කියවන ලැබුවේ මම. මම හිතන මගේ මවගේ පියා මට මේක මුලින්ම කියලා දුන්නේ. අනතුරුව මේක මම කියවලක් තියෙනවා. ත්‍රිපිටකයේ පවතිනවා කල්ප විනාශය කියලා එකක්. ඒකේ තියෙනවා දවස් 7කට ඉස්සර වෙලා දේවතාවෙක් ඇවිදින් ගමින් ගමට ගියාන යනවලු. දවස් 7කට පස්සේ මුර්ග සංවර්ෂාවක් වහිනවා. මුර්ග සංවර්ෂාව. මේ වැස්සට අහු වුණාම කඩු තනකොළ ගස් පවා කඩු බවට පත් වෙනවා. ඔවුනොන් හතුරන් බවට පත් වෙලා කොටාන මැරෙනවා. ඔක්කොම. මේ වැස්සට තෙමුණොත් නොතෙමින්ද නම් සතියකට අවශ්‍ය ආහාර රැස් කරගෙන ගල් ගුහාවලට යන්න කියලා. කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා ගණන් ගන්න නැතුව ඉන්න අය විවෘතව ඉන්නවා. අනිත් අය ආහාර රැස් කරන ගබඩාවලට යනවායි කියලා කියනවා. වැස්ස ආරම්භ වෙනවා. ඔවුන් කොටාගෙන මැරෙනවා දින 7 වැයමෙන්. ගල් ගුහාවල ඉන්න අය එළියට ඇවිදින් කියන දේ අහන්න නැති කට්ටිය විනාශ වුණා නේද කියලා දුක් වෙනවායි කියලා තියෙනවා. ඔබ අහසින් වැටෙන වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් මේ එහෙම එකක් නෙවෙයිද වෙන්නේ? වෛද්‍ය උපදෙස් ලබා දෙනවා නේද? අත සෝදන්න, මුඛාවරණ පාවිච්චි කරන්න, මීටර 1මාරක් දොරින් ඉන්න. මාධ්‍ය තුල හරි පේනවාද සමාජයේ 100%ක් අනුගමනය කරනවා. එතකොට මේක දැනට හොයලා බැලුවහම තේරෙන්නේ මේ ඔවුනොවුන්ට බෝ වෙන්නේම මේ සමීප ආශ්‍රය තුල. සෞඛ්‍ය ආරක්ෂක නීති හරියට පිළිපදිනවා නම් මේක වෙන්නේ නැහැ. එන්නතක් හොයාගෙන ක්‍රියාත්මක වෙනතුරු අපිට ප්‍රවේශම් වෙන්න තිබුණ කාරණාව. නමුත් මාධ්‍ය තුළ පෙන්වන රූපවාහිනී දර්ශන තුළ අපි දකින්නේ නැහැ මිනිස් වර්ගයා මේකේ තරම් ගණන්ගත් බවට. දැනට අපිට ලැබෙන ආරංචි ගත්තහම වැඩිපුර මිනිසුන් අතර ගැවසෙන අය තමයි මේක හදාගන්නේ කියලා. ඒ නිසානේ අර ගෙදරටම වෙලා ඉන්න මේක බයන ගෙදරට වෙලා ඉන්න බෑ ජීවත් වෙන්න හොයාගන්න ඕන තමයි. නමුත් මේහි පවතින භයානකත්වය හමුවේදී අපි ප්‍රවේශම් වුණා මදිද කියලා මට හිතෙනවා. මේ දේශනාවලත් මට මතකයි මේ වැතදි කරන දේශනාවල සියලු දෙනාගේම ප්‍රාර්ථනාවක් තමයි කොරෝනා වසංගතයෙන් රට අත මිදේවා කියන එක. නමුත් ප්‍රාර්ථනා කරන එක හොඳ වුණාට ප්‍රාර්ථනා කරාට නම් වෙන්නේ නැහැ. එහෙනම් අර මුර්ගසං වර්ෂාව කියන වචනට ආйти එකේ අදත් මිනිසුන් ඝාතනය කරන්න රාක්ෂයෙක් ඇවිදින් ඉන්නේ. ඇස් දෙක රතු දල තියෙන රාක්ෂයෙක් නෙවෙයි කොරෝනා රාක්ෂයා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනනේ. ජීවිතේ අනතුරු දැනෙන්නේ නැද්ද? කාට කොයි මොහොතද කියන්න බැරි කියන එක. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න පළමුව. තමන් සහ අන් අයගේ ජීවිත රැක ගන්න ඕන කියන කාරණාව. තාමත් අපිට මේකේ සමාප්තියක් පෙනෙන්නේ නැහැ. මේ ඇහැට පේන්නේ නැති සතුරා මූණවර අලුත් කරගන්නවා. වෛරස් ප්‍රභේද කියලා කියන්නේ. ඩෙල්ටා වෙනවා තව එහාට ප්‍රභේදයක් වෙනවා. මීට පෙරත් ලක්ෂ 30 40 කෝටි ගණන් මේ ලෝකේ ඒකට මේ වුණ කියනවා තව එක එක මතන පාවිච්චි කරනවා හැදිලා මැරුණයි කියලා කියනවා. මෙහෙම එනවා ඇත්තෙම. මේ මිනිසුන් අමානුෂික වීම නිසා කියලා හිතෙන්නේ නැද්ද?
ඒ නිසා වැඩිපුර මානසික වෙන්න. දැහැමි පැත්තට යොමු වෙන්න යොදා ගන්නවා නම් මේ දවස්වල ගෙදරම ඉන්නකොට ධර්ම ශ්‍රවණය කරන්න මාධ්‍යත් ඕන තරම් තියෙනවා. තේරුම් ගත්තාම හිත හදා ගන්න විදිහත් කියලා දෙනවා. ඒ පැත්තට යොමු වෙනවා නම් ඒක තුළ තමන්ට තමන්ගේ ළඟ තියෙන දුස්චරිත ලක්ෂණ අයින් කරගෙන සත්පුරුෂයෙක් බවට පත් වෙන්නට හිත ඇති වෙයිනේ. ඒ නිසා අර අදහස සමාජයේ තිබුණාට 100%ක්ම වළංගුද මම දන්නේ නැහැ. නමුත් පෞකාරයාට දුක් වැඩි කියන එක නම් ඇත්ත. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කිරීම තුළින් පුද්ගලයෙකුට තමන් ජීවත් වෙන ජීවිතයේදී ලෝකයේත් එක්කලා කටයුතු කරන්නට යාමේදී ඇතිවෙන ලාභාලාභ කාරණාවලදී ඒවත් එක්කලා ඇතිවෙන ඇලීමෙන් ගැටීමෙන් තමයි චිත්තාභ්‍යන්තරය අපිරිසුදු වෙන්නේ. ඒ අපිරිසුදු එක තමයි නැවත උපදින්නේ. එතකොට මෙලොව වශයෙන් උපදින එකට ප්‍රවෘත්ති විපාක නැත්තම් තරහ වෛරය ක්‍රෝධය උපදිනවා. ඒවා දුස්සැපද? ඒවා උපන් අකුසල් කියලා කියනවා එනවාට. නමුත් මේවා අපිමයි තැබුවේ. මේකට විකල්ප යෝජනාවක් තථාගතයන් වහන්සේ උදාහරණ ලබනවා ආපහු තියන්නේ නැතුව අවසන් කරන්න. මේ මොහොත අපට පුළුවන්කමක් තියෙන්න ඕන අනාගත මේ දුක්ඵලයේ උපදින හේතුවක් චිත්තාභ්‍යන්තරයට නොතබා අවසන් කරන්න. තබා අවසන් කිරීම උපදි සංඛ්‍යාතයි නොතබා අවසන් කිරීම උපදි නිරෝධයයි. මේ තමයි මේ දුතානුපස්සනාවේ දෙවෙනි කොටස. මෙන්න මේ මාර්ගයට යන්න සමාජයට අවබෝධය ලබා දෙන්න ඕන. එතකොට ඒක වෙන්ව ගත කරන ජීවිතයක වාඩි වෙලා ගත කරන ජීවිතයක ඇඳුමකට සීමා වුණ ජීවිතයක දෙයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයක සාමාන්‍ය ස්වභාවයක්. එතන ඔය ඕකෙම තිබෙනවා මේකට අදාළ ඊළඟ ගාථා පන්තියක නැත්නම් ඔය ගාථා දෙක වගේ තියෙන්නේ. තවත් විදිහකින් මේක පැහැදිලි කරලා. ඒක තව දවසක පැහැදිලි කරන්න දැනට ගාථාව කියන්න. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මිනිස්සුන්ට ජාති මරණ දුක් ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක. අන දුක හේතුව. අනුපාදාය මුච්ඡanti. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන්ද? එතකොට ජාති මරණ නැහැ. අන්න නැති වුණ තැන සහ මාර්ගය. මේක තමයි මේ ද්වෛතානුපස්සනා කියලා කියන්නේ. අපි තුලින් අපි මේ ද්වෛතානුපස්සනාව තේරුම් ගන්න ඕන. වෙන විකල්පයක් ඒකට නැහැ. ඒ නිසා අපිට පුළුවනි නම් ප්‍රාර්ථනා විතරක් කරන්නේ නැතුව සෞඛ්‍ය විද්‍යානුකූලව සහ මේ දෙන උපදෙස් පරිදි මානව හිතවාදී වෙන්න, ප්‍රවේශම් වෙන්න. එනම් වසංගතයෙන් අත මිදේවා කියන එක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. ඔබෙත් මගෙත් ප්‍රාර්ථනාව එහෙම නොවේවා කියලා තමයි නමුත් ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය මගේ ළමා කාලය තුල මම අහපු කතාවක් තියෙනවා. ඔකිල්ල කියලා එකක් තියෙන්නේ. ඔකිල්ල තියෙන්නේ දේවාලවල කියලා. කියන්නේ මේ විහාරවල නම් තියෙන්න බෑ බෝධින් වහන්සේලා ගාව. නමුත් කිල්ල තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නවා. මට ඉගැන්නුවේ මෙහෙමයි. ඔය ලෝකේ පවතින සියලුම කිලි වලට වඩා විශාල කිල්ලක් තියෙනවා. ඒකට කියනවා නෙසල කිල්ල කියලා කියනවා. මේ නෙසල කිල්ල නැමැති කිල්ලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවනි නම් එහෙනම් ඔබට මේ කියන අනතුරුදායක තත්ත්වෙන් මිදෙන්නට ඔය බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මානසිකත්වයේ උසස් කර ගැනීම තුළ ඔය බය වීමත් ප්‍රශ්නයක් වෙනවනේ ඔබට. අපිට මේ දෙපැත්තෙම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔය උපදියන්න කෙලෙස් රැස්වීම කියන අර්ථයටත් උපදි නිරෝධය කෙලෙස් නැසීම කියන අර්ථයටත් අරගෙන අපි විසින් මේක වර්තමාන මොහොතේ සිටේ පසුගන්න රඳවා ගන්න නැතුව ඉවර කරන්නට අවශ්‍ය අවබෝධයක් ලබා ගන්න ඕන. එතකොට අපි ආපහු යන කෙනෙක් වෙනවා. සසර ගමනේ ඉස්සරහට යන එක වෙනුවට සසර ගමන නිමා කරන්න යන කෙනෙක් වෙනවා. ඒ නිමා කරන්න යන කෙනා ඉන්න පාර ලෝකෝත්තර, එකතු කරන්න යන කෙනා ලෞකික. එහෙමයි මේක බෙදෙන්නේ. එබැවින් ධර්ම ශ්‍රවණයකට සොකී ජීවිතයේ අදාළ කරුණු වටහාගෙන තමන් තුළ උපදි රැස් වෙන හැටි තේරුම් අරගෙන රැස්වීමට හේතුව තේරුම් අරගෙන උපදි නිරෝධ කරන මාර්ගය තේරුම් අරගෙන නිරෝධය තේරුම් අරගෙන මාර්ගය යමින් අර වගේ අර තර්ජන ගර්ජන ආවත් ඒ වගේ මරණීය වසංගතාවත් එදාට මං හිතන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා. ධම්මස පාදා ගැනීමෙන් ලබාගත් ජීවිතයේ manussකම ඉක්මවා යමින් සද්ධර්මයෙන් ලබන්න තියෙන සරණ ලබාගෙන
ජීවිතය සැපවත් කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද මෙම ධර්මානුශාසනාව රංග ශ්‍රී ලංකා රූපවාහිනිය නිකාශනය කිරීම සඳහා මීගමුව කිඹුලාපිටිය කටීලපාර අංක 370 10 දරණ ලිපිනෙහි පදිංචි පෙච් පණ්ඩිතරත්න මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ගේ සහ එමායගේ ආදරණීය දූ දරුවන්ගේ සදහැවර දායකත්වය ලැබී තිබෙනවා. එයාගේ ප්‍රාර්ථනය ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේ අංක 27න් පහදරන නිවසේ පදිංචිව සිට වසර 98ක් ආයු වළඳා 2020 9 වෙනි මාස 2 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණ ආදරණීය මෑණියන් වන ඒ.ජී. සර්දාවතී මාතාව හෙවත් වරහන් ඇතුලේ ගුණරත්න නෝනා පරලෝකීය ගමනේදී සසරේ පින් බලාපොරොත්තු සිටි නම් පින් අනුමෝදන් කිරීම සඳහා වසර 24කට පෙරදී හදිසි අනතුරකින් පරලොසෙපත් වන්නට යෙදුණා වූ ආදරණීය පොඩි පුතුණුවන් අකල් මරණයට ගොදුරු වුණා වූ ආනාන්තරයෙන් මං හිතන්නේ පුතුණුවන්ට සසර වසනා තුරා එබඳු අකල් මරණයකටපත් නොවේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා පවුලේ නමින් පරලොසෙපත් වන්නට යෙදුණා වූ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කිරීම සඳහා අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කර ගැනීමයි ප්‍රාර්ථනා කිරීම සඳහා ප්‍රධාන අනුග්‍රහය දරා තිබෙනවා. අමතරව සද්ධර්මයේ සරලව සහ සුගම දේශනා කරන දේශකයන් වහන්සේලාත් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට අවස්ථාවක් කරනු ලබනවා. ඒ වගේම අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ පණිරත්න මහත්මිය ප්‍රමුඛ සහෝදර සහෝදරයන් දූ දරුවන් හැම දිනාටමත් සද්ධර්මයේ තේරුම් අරගෙන ජීවිතයේ දුකින් අත මිදීම සඳහා අවශ්‍ය අවබෝධය සද්ධර්ම අවබෝධය පිණිස මෙම ධර්ම දානයේ පුණ්‍ය කර්මයේ හේතු වේලා ප්‍රාර්ථනා කරන්නටත් අවස්ථාවක් කරගෙන තිබෙනවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලොසෙපත් වන්නට යෙදුණා වූ සාධාරණීය මව්පියන් ප්‍රමුඛ ඥාතීන් අකල් මරණයට පත් වන්නට යෙදුණා වූ පොඩි පුතුණුවන් ආදී හැමදෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න දීර්ඝායු සම්පන්න ජීවිත ගත කළා වූ ඒ ඥාති වර්ගයා මව්පියන් පරලෝකීය ගමනේදී පින් කැමැතිව පින් බලාපොරොත්තු වස්තම් පින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම අකල් මරණයට පත් වුණු පුතුණුවන්ට සසරේ කවදාවත් එබඳු අකල් මරණයකට පත් නොවෙන්න හේතු වේවා මව්පියන්ට දුක් දෙන. මතුපෙදිනා භවයකදී හැමතෙම මිනිසත් භව ලැබී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා. ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණු වල අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්න ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයන් සැනසෙන මං පෙත්විර කරගන්න හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් ඔබගේ හැමදේ දරුවන්ටත් මෙම අවබෝධයේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සාච්චර ජීවනයේ පිණිස හේතු වේවා. රැකියා ආදී කටයුතු හෝ යන ගමන් බිමන් හෝ අනාගත බලාපොරොත්තු හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ සාර්ථක වේවා. රෝග පීඩාවන් අවම වේවා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණු වල ගැඹුරට අහා ගැනීමට අවශ්‍ය කරන්නා වූ නුවණ මොහුකුරා යාමේදී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.